බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට. හොඳයි සාදුකාරයක් දෙන්න කවුරු. නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, මේ පින්වත් හැම දිනම අද බොහොම සද්ධාවෙන් මෙත් සදහම් විකාශයේ ඔස්සේ ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක්. විශේෂයෙන් කලම් ටෙලිවිෂන් නාලිකාව ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ රටවල් ගණනාවක ඉන්න විදේශගත ශ්‍රී ලාංකික විශාල පිරිසක් නරඹන නාලිකාව. ඒ නිසා ලෝකේ රටවල් 160 ගණනකට විසිරුවා හැරෙන කලම් ටෙලිවිෂන් රූපවාහිනී නාලිකාවේ මෙත් සදහම් විකාශය ඔස්සේ ඔබ මේ සිදු කරන ධර්ම දානමේ පින දානයන් අතර අග්‍රම දානේ ධර්ම දානේ. තව විශාල පිරිසකට බුදු කෙනෙක්ගේ බණ පදයක් අහන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උන්වහන්සේ එක උපමාවකට පෙන්නනවා කෙනෙක් අකනිටා බඹලව මේක උපමාවක්. උපමාවේ පෙන්නනවා අකනිටා බඹලව දක්වා අටපිරිකර ගොඩ ගහලා අටපිරිකර පූජා කරන පිනා. අපි නිකන් හිතමු අහස උසට අටපිරිකර කන්දක් කියලා අපි කියන්නේ චෛත්‍යයක් වගේ අටපිරිකර ගොඩ ගහලා අටපිරිකර පූජාවක් කරනවා පිනා. තව කෙනෙක් සතර පද ගාථාවකින් ධර්මයක් දේශනා කරන බුදුරජාන් වහන්සේ වදාලා අර විශාල අටපිරිකර පූජාවට වැඩිය පද හතරකින් බුදු කෙනෙක්ගේ බණ පදයක් කියනවා නම් ඒකේ පින ඒ සියල්ලට වැඩි අග්‍රයි කියලා. ඒ නිසා ඔබ පැයක් පුරා ධර්මයක් බුදු කෙනෙක්ගේ ධර්ම කාරණා තව විශාල පිරිසකට අහන්න සලස්සනවා.
ඒ නිසා ධර්ම දානය කියන්නේ පින අතර අග්‍රම පිනක් මේ පින්වතුන්ට රැස් වෙනවා. ඉතින් අද දවසේ MP කාන්ති මధుරප්පෙරුම මහත්මිය ඇතුළු රත්නපුර ලෙල්ලුපිටිය පුරාණ රංකොත් විහාරස්ථානයේ සීල භාවනා සමිතියට සම්බන්ධ සැදැහැවතුන් තමයි එකතු වෙලා අද මේ පින්කම සිදු කරන්නේ. ඉතින් ඔබ හැම දිනාටමත් ඔබේ සීල භාවනා සමිතියට සම්බන්ධ ඒ විහාරස්ථානයට සම්බන්ධ දායක කාරකාදී හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්තුනි, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමෙයි. උන්වහන්සේට අපි කියනවා සත්තා දේව මනුස්සානං. දෙව් මිනිසුන්ගේම ශාස්ත්‍රවරයා. ඒ කියන්නේ මනුස්ස ලෝකේ අපේ විතරක් නෙමෙයි. දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නෙත් බුදුරජාණන් වහන්සේම තමයි. දැන් මනුස්ස ලෝකේ මිනිස්සුන්ට වැඩිය දෙවියන්ට ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය වැඩි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ පළවෙනිම දේශනාව ධම්මචක්ක දේශනාව. මේ දේශනාව ඇහුවේ මනුස්ස ලෝකෙන් කී දෙනයිද? 5 දෙනයි. කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි ඔය 5 දෙනා විතරයි ඇහුවේ. හැබැයි මේ 5 දෙනාටත් බුදුරජාණන් වහන්සේ ගැන සැක තිබුණා. මුලින් පිළිගත්තේ නැහැ. දුෂ්කර ක්‍රියාව අතහැරලා බුදු වුණා කීවට පිළිගන්න බෑ කියන මතෙමයි හිටියේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ නැවත සිහි කළ ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මීට පෙර මොකද දුෂ්කර ක්‍රියා කරන කාලෙත් මේ අය ළඟ හිටියානේ. දැන් බුදු වෙයි කියලා බලාගෙන දුෂ්කර ක්‍රියා කරන කාලේ ළඟින්ම හිටපු අය ඔය. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරලවත් කවදාවත් උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුණා කියලා මම බොරුවක් කියලා තියනවාද කියලා ඇහුවා. අන්න එතකොට අර 5 දෙනාගෙන් ඒත් කොණ්ණඤ්ඤ කියන කෙනාට මතක් වුණා ඇත්ත නේන්න. නන් තියෙන දවසේ මහා පුරුෂ ලක්ෂණ බලලා ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස හරියටම අඳුනගෙන එක ඇඟිල්ලක් උස්සලා කිව්වා මේ කෙනා ඒකාන්තයෙන් ලෞතුරා බුද්ධත්වයට පත් වෙනවාමයි කියලා. ඒක මතක් වුණා. ඒක මතක් වෙලා එහෙනම් උන්වහන්සේ මේ බුදු වෙලාමයි අපිට පිහිට වෙන්න මේ ධර්මයේ දේශනා කරන්න වඩින්න නැති කියලා අන්න බුදුරජාණන් වහන්සේ ගැන සැකේ ඇති කරගත්තේ කොණ්ණඤ්ඤ හාමුදුරු විතරයි. අනිත් 4 දෙනාට ඒ සැකයි. බුදුරජාණන් වහන්සේ මේ 5 දෙනාම එකතු කරගෙන ගිහිල්ලා පෙර බුදුවරු ධම්මචක්ක දේශනාව කරපු භූමියේම වාඩි කරවලා තථාගතයන් වහන්සේ වැඩ ඉඳලා ධම්මචක්ක දේශනාව දේශනා කරා. මනුස්ස ලෝකෙන් 5 දෙනා. හැබැයි දසදහසක් ලෝක ධාතුවල දෙවිවරු අහසේ පිරීලා ඉතිරිලා යනවා. ආයි විශේෂයෙන් ආරාධනා කළ අඬ ගහලා නෙමෙයි. දැන් අපි නෙමේ බණ කියනකොට සමන්තා චක්කවාලේසු කියලා දෙවියන්ට වෙනම ආරාධනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න වැඩ ඉන්නකොටම භූමාට දෙවිවරු ප්‍රීතිකෝසා කරන්න පටන් ගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ දේශනා කරන අපිත්‍යම් බණහන් චාතු මහරජික තාවතින්ස යාමයේ තුසිතය එක හඬින් ගෝසාවක් දිව්‍ය ලෝකවල පැතිරුණා කියන බණහන්. අතුරු සිදුරු නැතුව දේශනාවේ සඳහන් වෙන්නේ මේ අහසේ. දැන් අහසේ ඉඩ නැද්ද? මේ විශාල අහසේ දෙවියන් කොච්චර පිරුණද කියන්නේ ඉන්දිකටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවා ගත්ත කියන ඉඩ නැතු. එච්චර දෙවිවරු අහසේ පිරීලා බණ ඇහුවා කියන. දේශනාව අවසන් වෙනකොට 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. මනුස්ස ලෝකෙම එක්කෙනයි. කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ විතරයි. එතකොට මනුස්ස ලෝකෙන් එක්කෙනෙක් සෝවාන් වෙනකොට 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලබනවා. ධම්මචක්ක දේශනාව අහලා. එතකොට අපිට පේනවා දෙවියන්ගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය වැඩි. ඊළඟට දැන් අපි ගත්තාම දෙවිවරු මේ බුද්ධ ශාසනයත් එක්ක මහා පුදුම බැඳීමක් තියෙන. ඒකට හේතුව දැන් බලන්න පාරමී පුරන බෝසතාණන් වහන්සේලා පාරමී සම්පූර්ණ කරලා කොහෙද උපදින්නේ? තුසිත දෙව්ලොව. තුසිත දෙව්ලොව ඉපදිලා ඉන්නකොට දෙවිවරු තමයි ආරාධනා කරන්නේ. කාලෝ යන්තේ මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි.
උප්පජ්ජ මාතු කුච්චියන් මිනිස් මව් කුසක ගිහින් උපදින්. සදේවකන් තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදං. ඒ අමෘත නිවන අවබෝධ කරගෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න කියලා ආරාධනා කරන්නේ කවුද? දෙවිවරු. එතකොට දෙවියන්ගේ ආරාධනාව ලැබුණට පස්සේ බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ ඊට පස්සේ තමයි දෙව්ලොව ඉඳන් බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක්ද? බුදු කෙනෙක් පහළ වෙන සුදුසු දීපේ කොහෙද? කාලය, දීපේ, දේශේ, කුලේ, මව ඔය පස් මහ බැලුම් බලන්නේ ඊට පස්සේ. එහෙම බලලා එදා දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගන්නකොට මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන අධිපති දේවතාවරු 4 දෙනා. විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, රුද්‍රාෂ්ට. සතරවරන් දෙවියන් 4 දෙනාම 4 දිසාවේ ආරක්ෂාවල් පිහිටවලා බෝසත් අම්මගේ 4 පැත්තෙන් හිටගත්තා. දරුවා බිහි වෙනකම් මාස 10ම අම්මගේ 4 පැත්තෙන් ආරක්ෂාවට ඉන්නේ සතරවරන් දෙවියන් 4 දෙනා. දැන් බලන්න බෝසතාණන් වහන්සේගේ ඉපදීම ගැන. ලුම්බිනි සල්වනේදී පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකෙට බිහි වෙනවා. දරුවා ඉස්සල්ලාම අතට ගන්න රන් දැලකින් පිළිගත්තේ සක්‍ර දෙවියා. බෝසත් පුතා කුසෙන් බිහි වෙනකොටම ඉස්සල්ලාම අතට ගන්නේ සක්‍ර දෙවියා. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා ආයමත් සක්‍ර දෙවියන්ගේ අතින් අම්මගේ අතට දෙන්නේ. අත්තමනා දේවි හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහෝම සතුටටපත් වෙන්නේ. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වුණා කියලා බෝසත් පුතා අම්මගේ අතට දෙන්නේ සක්‍ර දෙවියන්ගේ අතින්. අම්මා අතට ගන්නකොටම පුංචි සිරිපතුල දිගු කරන්නේ පොළවට. දරුවා පොළවේ තියන්න හදනකොටම සිරිපතුල පොළවේ වදින්නේ පොළවෙන් සැනින් පහළ වෙනවා නෙළුම් මල. උතුරු දිශාවට පියවර 7ක් ගමන් කළ සිංහනාදයක් කරනවා. පියවරෙන් පියවර නෙළුම් මල් පහළ වෙනවා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති දහනි පුනබ්බව. මමයි ලෝකේ අග්‍රතම කෙනා, මමයි ලෝකේ ජේෂ්ඨතම කෙනා, මමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. මේ මගේ අන්තිම ඉපදීමයි, මේන් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙන ලෝකෙට පහළ වුණේ. දැන් හිතන්න, මනුස්ස ලෝකේ කවුරුවත් දැනගත්තද අන්න බුදු වෙන මහා පින්වන්ත කෙනෙක් අද පහළ වුණා කියලා? දන්නවද මනුස්ස ලෝකයේ? නෑ, කවුරුත් දන්නේ නෑ. මනුස්ස ලෝකේ එක්කෙනෙක් දැනගත්තා. ඒ තමයි අසිත තාපසයා. ඒ දැනගත්තේ අසිත තාපසයා හොඳට හිත වඩපු කෙනෙක්. මනෝමය ශරීරයකින් දවල් කාලෙට විවේකයෙන් ඉන්න දෙව්ලොවට අහසින් වඩිනවා. එච්චරකට හිත දියුණු කරපු අසිත තාපසයා දවල් කාලේ ගත කරන්න දිව්‍ය ලෝකෙට වඩිනවා. එදා දෙව්ලොවට වැඩම කරලා නන්දන උයනේ විවේකයෙන් වැඩ ඉන්නකොට වෙනදා වගේ නෙමෙයි මුළු දිව්‍ය ලෝකම දෙවියන් සරසලා දිව්‍ය නැටුම් ගැයුම් තූරිය වාදන දෙවියන් සතුටු වෙනවා. ඇහුවා මොකද මේ කවදාවත් නැතුව මෙච්චර සතුටක්? එතකොට කියනවා ඇයි දන්නේ නැද්ද? මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද මහා මායා දේවිය කුසින් ලෝකෙට පහළ වුණා. ඇයි දන්නේ නැද්ද කියලා ඇහුවා. අන්න අසිත තාපසයා දැනගෙන සැනින් ආව මාලිගාවට. ඇවිල්ලා සුද්ධෝදන රජතුමාට කියන රජතුමනි, පුත් කුමාරයෙක් ඉපදුනාද? මට බලන්න පුළුවන්ද කියලා ඇහුවා. දරුවා ගෙනහලා පෙන්නනකොට එකින් එක මහා පුරුෂ ලක්ෂණ විමසලා බැලුවේ. එතකොට අපිට පේනවා මනුස්ස ලෝකයයි දන්නේ නැහැ. හැබැයි දෙවිවරු දැනගෙන හිටියා. දැන් ඔබ දන්නවා සතර පෙරනිමිති දැකීම දේශනාවේ තියෙන සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් සතර පෙරනිමිති පේන සැලැස්සුවා කියලා. නිසි වයස එනකොට දෙවියන් තමයි පරිසරය හදන්නේ. සුද්ධෝදන රජතුමාට ඕනේ වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙමෙයි. සුද්ධෝදන රජතුමාට ඕනේ වුණේ තමන්ගේ පුතා සක්විති රජ වෙනවා දකින්න. ඒ නිසා පුළුවන් තරම් උපක්‍රම යොදවලා නගරේ හිටපු අසරණ මිනිස්සු ලෙඩ්ඩු හිඟන් ඔක්කොම නගරින් ඈත් කළ ඈත පළාත්වල පදිංචි කෙරෙව්වා. උන්වහන්සේ නගර සිරි නරඹන්න යනවා නම් පාර දෙපැත්ත සරසලා කොඩිසේසත් නංවලා බොහොම ලස්සනට ඇඳලා පැලඳලා ගත්ත අය නගරෙ පිහිටෙව්වා. හැම වෙලෙම ඇහැට ප්‍රියමනාප රූප පේන්න සැලැස්සුවා.
හැබැයි නිසි වයස එනකොට සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් සතර පෙර නිමිති පේන සලස්වන්න. දැන් අපි හිතමු අබිනිෂ්ක්‍රමණය ගැන. එදා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ කවුරුත් දන්නේ නැහනේ. චන්න ඇමතියා දන්නෙත් නැහැ කොහෙද යන්නේ කියලා. කාන්තක අස්වැය ලෑස්ති කරන්න කීවා. අසු පිට නැගලා චන්නත් එක්ක මහරාත්‍රීම පිටත් වුණා. මනුස්ස ලෝකයයි කවුරුත් දන්නේ නැහැ මහරාත්‍රී හැමෝම නිදි. දෙවියන් බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවටම දෙවියන් සාදුකාර දෙනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවියන් ප්‍රීතිഘോഷා කරනවා. උන්වහන්සේ නගරේ ප්‍රධාන දොරටුව ළඟට යනකොට ඔය නගර සූත්‍රය කියලා දේශනාවක පෙන්නනවා. ඒ කාලේ රජවරු අනෙක් රාජ්‍ය වලින් ආක්‍රමණයයි කියලා තමන්ගේ රටේ ආරක්ෂාවට නගරේ ප්‍රධාන දොරටුවක් තියෙනවා. ඒක ආරක්ෂිත දොරටුව. නගරේ වටේම විශාල ප්‍රාකාරයක් බැඳ ගන්නවා. ඒ ප්‍රධාන දොරටුව යෝධයන් 100ක් අවශ්‍යයි කියන ශක්ති සම්පන්න 100 දෙනෙක් යොදවලා තමයි දොරටුව විවෘත කරන්නේ. එදා මහා රාත්‍රී චන්න ඇමතියා සමග කන්ත කසු පිට නැගලා දොරටුව ළඟට යනකොට දේවානුභාවයෙන් ඉබේම දොරටුව විවෘත වුණා කියලා තියෙනවා. දෙවියන් විවෘත කරා. ඒ විදිහට තමයි උන්වහන්සේ නගරින් අබිනිෂ්ක්‍රමණය කරන්නේ. බොහෝ දුරක් ගිහිල්ලා අනෝමා නදිය අසලදී කල්පනා කරා ගඟෙන් එතර වෙලා මෙතනින් එහාට මං තනියම යා යුතු ගමනක් තියෙන. එහෙම කල්පනා කරලා අර අස්වැයගෙන් බැහැලා මගුල් කඩු අතින් අරගෙන කෙස් වැටි අනික් අතින් අල්ලගත්තා. අල්ලගෙන දෑංගුලක් කෙස් හිසේ ඉතිරිව තියෙන ප්‍රමාණයට දිගු කෙස් වැටිය මගුල් කඩුවෙන් කපලා අතට ගත්තා. අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළවට නොවැටේවා අහසේම රැඳේවා කියලා කේශ ධාතුන් වහන්සේලා බෝසතාණන් වහන්සේගේ අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ පාවෙලා එක තැන නතර වුණ අහසේ. දසදහසක් ලෝක දහත් වලින් අහසේ පිරීලා හිටපු දෙවියන් අතර සක්‍ර දෙවියන් රන් කරඩුවක් මවලා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු සියල්ලම කරඬුවෙන් පිළිගත්තා. දෙවිවරු සාදුකාරදි ගිහින් දිව්‍ය ලෝකෙට අරගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන් 12 යොදුනක් විශාල සත්රුවණින් චෛත්‍යයක් මවනවා. ඒ තමයි සිළුමිණි සෑය. සිළුමිණි සෑය කේශ ධාතු තැන්පත් කරා. එතකොට බලන්න අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේ සක්‍ර දෙවියන් සිළුමිණි සෑය මවනකොට මනුස්ස ලෝකේ දන්නවද? ඒ දන්නෙත් නෑ. හැබැයි දෙවිවරු එහෙ චෛත්‍ය මවාගෙන වඳිනවා. මගුල් කඩුවයි ආභරණ ටිකයි ගලවලා දුන්න චන්න ඇමතියට. මේ ටික අරගෙන ඔබ ආපහු යන්න. හැබැයි උන්වහන්සේ ඇඳගෙන ඉන්න සලු රාජකීය වටිනා සලු දිහා බලලා හිතනවා විමුක්තිය කරා යන කෙනෙකුට මේවා සුදුසු නෑ. එහෙම හිතනකොටම ගටීකාර කියන බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අරගෙන අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරා. ඒ සිවුරු පිරිකර පිළි අරගෙන ඒව ඇඳගත්තා. ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර අතට අරගෙන ආයෙ සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අර ගිහි වස්ත්‍ර යුගලත් අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ නතර වෙනවා. හටපිරිකර පූජා කරපු ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවකින් පිළිගත්තා. බඹලවට ගිහිලා චෛත්‍යයක් මැව්වා. ඒ තමයි සලුමිණි මහා සෑය. සලුමිණි මහා සෑයේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් කරා. එතකොට හිතන්න දෙව්ලොව තියෙන්නේ සිළුමිණි සෑය. බඹලව තියෙන්නේ සලුමිණි සෑය. උන්වහන්සේ බුදු වෙන්නත් පෙරයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ උන්වහන්සේ වෙනුවෙන් චෛත්‍ය මවාගෙන දෙවියන් බ්‍රහ්මයන් වන්දනා කරන්න පටන් ගන්න. මනුස්ස ලෝකයයි දන්නේ නැහැ. උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා මහා වනාන්තර ඉස්සලා ආලාර කාලාම ළඟට ගියා වැඩක් නැහැ විමුක්තියක් දන්නේ නැහැ. ඔහු උගන්වන දේවල් සැනින් ඉගෙන ගත්තා. උද්දකරාම පුත්ත ළඟට ගියා ඒත් ඒ වගේ. අවසානයේ ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියා කරනකොට නම් තියෙන දවසේ අර බමුණු අතරින්
උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරා කියලා දැනගත්ත වෙලාවේ කොණ්ණඤ්ඤ කියන කෙනා අනෙක් බමුණන්ගේ දරුවෝ කීප දෙනෙකුත් එකතු කරගෙන බුදු වෙයි කියලා බලාගෙන දැන් ආව උපස්ථානෙට. ඔය අතරේ තමයි අවුරුදු ගාණක් උපස්ථාන කර කර හිටියා. හැබැයි බලන්න මිනිස්යන්ගේ ස්වභාවය තේරුම් ගන්නකො. දැන් කොණ්ණඤ්ඤ කියන කෙනා අර එක ඇඟිල්ලක් උස්සලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියපු කෙනා නෙමෙයි. දුෂ්කර ක්‍රියා කරනකම් මහා පුරුෂ ලක්ෂණ බලලා බුදු වෙයි කියලා හිතාගෙන තමයි මේ උපස්ථානෙට ආවේ. හැබැයි බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියා විතරයි 5 දිනාම බැන බැනා ගියේ නැද්ද? අර 5 දිනාම බැන බැනා දාලා ගියා. උන්වහන්සේ තනි වුණා. හැබැයි බොහොම අමාරුවෙන් ළඟ තියෙන සේනානි කියන ගමට පින්නපාත ගිහිල්ලා ලැබිච්ච දාන ටික වළඳලා ආයෙමත් ශරීර ශක්තිය වැඩෙන මට්ටමට සකස් වුණාට පස්සේ තමයි දුෂ්කර ක්‍රියා කරපු කඳු වලල්ලේ පහළට බැහැගෙන ඇවිල්ලා එදා සුජාතාවගේ කිරිපිඩු දානි වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධි මූලයේ දසබිම්බරක් මාරසේනා පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධානම දේනේ බුදු වීම. ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම අපි එහෙමනේ කියන්නේ. සම්බුදු තෙමගුලනේ වැදගත්ම. දැන් බුදු වීම ගැන හිතමු වැදගත්ම දේ. බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එදාවත් එක මිනිසෙක් දැනගත් අද මනුස්ස ලෝකේ අද බුදු කෙනෙක් පහළ වුණා කියලා දන්නවද? කිසි කෙනෙක් දන්නේ නැහැ. මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ නැහැ. උන්වහන්සේ මහා වනාන්තරේ අනෝමා මේ නීරංජනා නදියෙන් එතර වෙලා ඇසතු බෝධි මූලයේ කුසතන ඉලලා වැඩ ඉන්නකොට දසබිම්බරක් මාර සේනා පරාජය කරන. උන්වහන්සේ බුදු වෙනකොට දෙවිවරු අහසේ පිරීලා ඉතිරිලා සාදුකාර දීදී ප්‍රීති ഘോഷා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටන දිනුවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටන දිනුවා. දෙව් මිනිස් ලෝකයාට නිවන් දොර විවර වෙනවා කියලා දෙවියන් ප්‍රීති ഘോഷා කරනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට දසදහසක් ලෝක ධාතුවට ආලෝක විහිදෙනවා කියලා. මහා ඝන අන්ධකාරේ පවතින ලෝකාන්තරික නිරේ පවා ආලෝකමත් වෙලා ගියා. හැබැයි මනුස්ස ලෝකයයි දන්නේ. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සතියම බෝධි මූලයේ විමුක්ති සුව විඳින්මින් වැඩ ඉන්නවා. කවුරුත් මනුස්සෙක්වද හම්බෙන්නේ නෑ, දන්නේවත් නෑ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දෙවනි සතියේ බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් කර අනිමිස ලෝචන පූජාව. කවුරුත් මනුස්සෙක්වද හම්බෙන්නේ? කිසි කෙනෙක් දන්නේවත් නෑ. තුන්වෙනි සතියේ රුවන් සක්මනේ යෙදුණා. තවත් බුදුරුවක් මවාගෙන බුදුරජාණන් වහන්සේ දෙවි බමුණට පේන්නේ බුදුරු දෙනමක් සක්මන් කරනවා වගේ. තවත් බුදුරුවක් මවාගෙන රුවන් සක්මනක සක්මන් කරනවා. සතියක් ඒත් මනුස්ස ලෝකේ කවුරුවත් දන්නේ. හතරවෙනි සතියේ ධර්මයේ පරම ගාම්භීරම කොටස මෙනෙහි කරන්න හිතනකොට සක්‍ර දෙවියන් තමයි රුවන්ගේ මවන්නේ. සත් රුවණින් කුටියක් මවනවා සක්‍ර දෙවියෝ. මමලා ආරාධනා කරන ස්වාමීනි මේ මත වැඩ ඉන්න. රුවන්ගේ මත වැඩ ඉඳලා තමයි අභිධර්මයේ සිහි කරන්නේ. ඒ අභිධර්මයේ ප ဋ ාණ ප්‍රකරණේ මෙනෙහි කරනකොට බුදු සිරුරෙන් සවණක් ගන්න බුද්ධ රශ්මි විහිදුණා කියලා. දැන් හතරවෙනි සතියේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් බුදු රැස් විහිදෙන්න ගත්තේ. ඒ බුද්ධ රශ්මි දහරායේ පරිසරයේ පුරාම විහිදිලා ගියා. ඒත් මනුස්ස ලෝකේ කවුරුවත් දන්නේ. පස්වෙනි සතිය අජපාල නුගරුක මුලදී උන්වහන්සේ හිතනවා මේ ධර්මයේ පරම ගාම්භීරයි. මේ ලෝකේ මිනිස්සු කෙලෙස් වලමයි ජීවත් වෙන්නේ. පංචකාමයන් තුල කෙලෙස් වලින් සතුට හොයන් මේ පරම ගාම්භීර ධර්මය මේ මිනිස්සු අවබෝධ කරගනීවි දෝ කියලා හිතුවා. එහෙම හිතනකොටම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් බ්‍රහ්ම ලෝකවලට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් සැනින් පෙනී හිටියා. පෙනී ඉඳලා වැඳගෙන ආරාධනයක් කරා නිදුකානන් වහන්සේ දහම් දේශන සේක්වා. සුගතයන් වහන්සේ දහම් දේශන සේක්වා. එතකොට ලෝකයට දහම් දේශන ආරාධනා කරන්නේ කවුද? ඒත් මිනිසෙක් නෙමෙයි. සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනා කරේ පස්වෙනි සතියේ. ඒ ආරාධනාව පිළි අරගෙන තමයි බුදුරජාන් වහන්සේ ලෝකෙ දිහා බැලුවේ. කාටද මම මේ ධර්මයේ දේශනා කරන්නේ?
ඉස්සල්ලාම කාටද බණ කියන්නේ? ආලාර කාලාම දින 7කට කලින් මැරිලා අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. කරුමේ බලන්න උද්දකරාම පුත්ත කලින් දවසේ රෑ මැරිලා තියෙනවා. කාටද මං දහම් දෙසන්නේ කියලා බුදු වැසින් බලනකොට කලින් දවසේ රෑ මැරිලා. අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. ඊට පස්සේ බැලුවා දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේට උපස්ථාන කරපු 5 දෙනා බැන බැනා දාලා ගියත් කෙලෙස් අඩුවෙන් නිවන් අවබෝධයට පින තියන අය. ඉසිපතන මිගදායට වෙලා තනියම 5 දෙනාම තවුස්දම් පුරමින් ඉන්නවා. මේ අයට මම ධර්මයේ දේශනා කරනවා කියලා ඔන්න 5 වෙනි සතිය අදිෂ්ඨාන කරගත්තා. 6 වෙනි සතියේ මුචලින්ද විලාසලදී මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙනකොට ඒත් නාගලෝකේ නාගේ නිකන් නායක ගැන නෙමෙයි තියෙන්නේ. මුචලින්ද සූත්‍රය කියලා තියෙන අංගුත්තර නිකායේ දේශනාව. නාගලෝකයට අයිති නාගයෙක් විශාල නාග ශරීරයක් මවාගෙන පෙන ගොබේ මුතු කුඩයක් වගේ හිසට ඉහළින් දරාගත්තා කියලා. සතියක් පුරා ධාරානිපාත වර්ෂාවෙන් නොතෙමින් ආරක්ෂාව සපේන. එතකොට ඒ 6 වෙනි සතිය 7 වෙනි සතියේ රාජායතන කිරිපල්රුක මුලදී අන්න එතනදී තමයි සති 7ම අවසන් වෙච්ච තැන තමයි මිනිස්සෙක් හම්බෙන්නේ. තපස් සුබල්ලුක වෙළඳ සොහොයුරා වෙළඳාම යන ගමන් මුණ ගැහෙන්නේ උතනදී. සති 7කට පස්සේ විලඳ මේ පිටු සහිත දානයක් ලැබෙන්නේ එතනදී. එතකොට හිතන්න එතකම් මනුස්ස ලෝකේ කවුරුවත් දන්නේ. ඒ නිසා ඊළඟට ওই සිදුවීම් වල ගොඩාක් දේශනාවල තියෙනවා. දැන් ওই 7 වෙනි සතියේ තපස් සුබල්ලුක වෙළඳ සොහොයුරන් හම්බෙන සිදුවීම ධර්මයේ තියෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ එදා 7 වෙනි සතියේ රාජායතන කියන කිරිපල්රුක මුල වැඩ ඉන්නකොට ගැල් 500ක තපස්සු බල්ලුක කියන වෙළඳ සොහොයුරක් ඒ අසල පාරකින් වෙළඳාම යනවා. යනකොට ඒ අසල උක්ෂ දේවතාවියක් වෙලා හිටිය තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරන්ගේ පෙර ජීවිතයේ අම්මා වෙච්ච කෙනෙක්. ඒ කාලේ දානයක් දීපු පිනක් බලවත් වෙලා දෙව්ලොව ඉපදිලා උක්ෂ දේවතාවෙක්. අර පිරිස එතනින් යනකොට දැක්කා මේ මගේ පෙර ජීවිතයේ දරුවෝ දෙන්නේ. ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා මේ අසල වැඩ ඉන්නවා. උන්වහන්සේට දැන් සති 7කින් දානයක් ලැබිලා නැහැ. උන්වහන්සේට දානෙ ටිකක් දෙන්න. මගේ දරුවෝ ළඟ විලඳ මීපිඩු තියෙනවා. ඒ දානේ පූජා කෙරෙව්වොත් දරුවන්ටත් පින් රැස් වෙනවා, මටත් ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ නිසා අරගිය කරත්තවල කරත්ත රෝදේ පොළවේ හිර වෙන්න සැලැස්සුවා කියන. ඉස්සරහින්ම ගිය කරත්තේ එක පාට ක්‍රෝධේ පොළවේ හිර වුණා. කරත්ත වලින් බැහැලා බැලුවා මොකද මේ වුනේ කියලා බලනකොට උක්ෂ දේවතාවිය පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා දරුවනේ මේ අසල බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. නුඹලා ළඟ තියෙන ওই විලඳ මීපිඩු අරගෙන ගිහිලා ඉක්මනට පූජා කරගන්න කියලා අතුරුදහන් වුණා. විලඳ මීපිඩු අරගෙන ගියා බලාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ කිරිපලුරුක මුල වැඩ ඉන්නවා. විලඳ මීපිඩු පූජා කරන්න හදනකොට බුදුහාමුදුරන්ට පිළිගන්න දෙයක් නෑ අතේ. කොහොමද මේවා පිළිගන්නේ කියලා හිතනක බලන්න බුදුවරුන්ගේ සිතුවිල්ල දෙවියන් දකින්න සැනින්. එහෙම හිතනකොට සතරවරන් දෙවියන් 4 දෙනා ඉන්ද්‍ර නීල මාණික්‍ය පාත්‍ර 4ක් අරගෙන අහසින් එනවා. ස්වාමීනි අපේ පාත්‍රය පිළිගන්න කියලා මැණික් පාත්‍ර 4ක් පූජා කරා. බුදුහාමුදුරුවෝ අදාලා දෙවියනේ බුදුවරු මැණික් වලින් කරපු පාත්‍රා පිළිගන්නේ නැහැ කිව්වා. ඒ සැනින් අතුරුදහන් වුණා. ඊළඟට ශෛලමේ පාත්‍ර 4ක් අරන් ආවා. ගලෙන් කරපු පාත්‍ර 4ක් අරගෙන ආවා. ඒ පාත්‍ර 4ම පිළිගත්තා. දෙවියන් 4 දෙනා 4 දිශාවෙන් අරගෙන ආපු පාත්‍ර 4 පිළි අරගෙන පාත්‍ර එක උඩ 4ම තියලා ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරා එක පාත්‍රයක් බවට පත් වේවා කියලා. අන්නේ පාත්‍රයට තමයි විලඳ මීපිඩු පිළිගත්තේ. විලඳ මීපිඩු පිළිගත්තා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ හිතනවා මූණකට දෝවණය කරගන්න ඕන කියලා හිතනකොට සක්‍ර දෙවියන් අනෝතත්ත විලෙන් පැන් අරගෙන ආවා කියන අහසේ. ඒ වගේම අරලු බුළු පූජා කරා. නාග වර්ණ දැහැටි අහසින් අරගෙන ඇවිල්ලා දෙවියන් තමයි පූජා කරන්නේ. ඒවෙන් මූණකට දෝවණය කරගෙන තමයි විලඳ මීපිඩු සහිත දාණය වළඳන්නේ. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ හැම තැනකම දෙවියන්ගේ බැඳීමක් නැද්ද? මේ බුද්ධ ශාසනය තුළ දෙවියන්ගේ බැඳීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ දෙවියන්ට වෙලාවක් වෙන් කරා. අනිත් වෙලාවල් වලත් බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට කොහෙ බණ කීවත් දෙවියන් බණ අහනවා.
හැබැයි බුදුරජාණන් වහන්සේ දිනචර්යාවේ රාත්‍රී මැදියම් යාමේ පළවෙනි යාමේ වෙන් කරලා තිබ්බේ දෙවියන්ටමයි. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඔය දේශනාවල තියෙන මුළු මහත් ජේතවනයෙන් බබලවාගෙන රාත්‍රී මැදියම් යාමේ දෙවි කෙනෙක් ඇවිල්ලා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා කියලා තියෙනවා. දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලට දීපු උත්තර 100,000 ගාණක් තියෙනවා. සංයුත්ත නිකායේ දේවතා සංයුක්තේ දේවපුත්‍ර සංයුක්තේ කියලා දේශන ගොඩාක් තියෙනවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට දවසේ වෙලාවක් වෙනම වෙන් කරා පැය ගණනාවක්. ඊළඟට 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරපු හැටි ඔබ අහලා ඇතිනේ. ප්‍රථම රහත් 69. චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය මහණෙනි චාරිකාය වඩින් බොහෝ දෙනාට හිතසුව පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන මහණෙනි දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස ගම්නියම් ගම්පුරා වැඩම කරමින් දහම් දෙසන්න කිය. එතකොට ගම් දිව්‍ය ලෝකෙට ගැන නෙමෙයි කියන්නේ මේ ගම්නියම් ගම්පුරා ගිහිල්ලා බණ කියන්නේ. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දෙව් මිනිසුන්ටම දහම් දෙසමින් ගම්නියම් ගම්පුරා වඩින්න කිව. එක මගකින් දෙනමක් යන්න එපා කිව්ව. ඒකට හේතුව අපි කොහේ ගිහිල්ලා බණක් කිව්වත් අපි දන්නේ නැති වුණාට බණ පටන් ගන්න කලින් දෙවියන් පිරීලා ඉවරයි. ධර්මයට ආසා කරන ධර්මයේ අහන සම්මාදිට්ඨික දෙවිවරු ධර්මයත් එක්ක එකතු වෙන. ඒ සිතුවිල්ලත් එක්ක බැඳෙන්නේ දෙවියන්ට හිතනකොට තේරෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ දෙවිවරුන්ට විශාල බැඳීමක් තියෙනවා. දැන් අපි හිතමු දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියෝ පෘථග්ජනෙක්ද? සෝවාන් වෙච්ච කෙනෙක්. දීඝනිකායේ තියෙන සක්ක පඤ්ඤ කියලා සූත්‍රය. ඒ දේශනාව අවසන් වෙනකොට සක්‍ර දෙවිය සෝවාන් ඵලයටපත් වෙනවා. ඊළඟට ඔබ හිතන්න මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණක් පිරිසක් හිටියන්. ඒ පිරිසෙන් රහත් වෙච්ච රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. රහතන් වහන්සේලා පිරිනිවන් පෑව. උන්වහන්සේලාගේ සංසාර ගමන අවසන්. අනාගාමී වෙච්ච අය සුද්ධාවාස බඹලව ඉපදුනේ. ඒ අය බ්‍රහ්ම ලෝකෙ ඉපදුනේ. එහෙදි පිරිනිවන් පාන. සෝවාන් වෙච්ච අය සකදාගාමී වෙච්ච අය දිව්‍ය ලෝකවල. එහෙමනම් එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දි මාර්ගඵල ලැබපු අයගෙන් රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. අනික් මගඵලලාභීන් සියලු දෙනාම දෙව්ලොව බඹලව අද ඉන්නේ. එයින් ටික දෙනෙක් පිරිනිවන් පාලා ඇති. නමුත් වැඩි පිරිසක් මොකද දෙවියන්ගේ කාලෙන් ගත්තොත් තාම පොඩි කාලයයි. අපිට මේ අවුරුදු 2500 ගාණක් වුණාට දෙවියන්ගේ ගණන් හදන ක්‍රමයේ තුල ගත්තොත් දෙවිවරුන්ට බුදුහාමුදුරු පිරිනිවන් පාලා වැඩි කාලයක් නෑ තාම. දිව්‍ය ආවිෂත් එක්ක ගත්තාම. ඒ නිසා පින්වතුනි දෙව්ලොව මාර්ගඵලලාභීන් ඉන්නවා. ධර්මය අවබෝධ කරගත් දෙවිවරුන් දැන් අපි දන්නමයි ගම බුදුහාමුදුරන්ගේ කාලේ හිටපයි අනාථපිණ්ඩික සිටුතුමා. සෝවාන් වෙලා හිටියේ. මරණයට පත්වෙච්ච දවසේම ජේතවනේ බබලවාගෙන ඇවිල්ලා බුදුහාමුදුරු ඉදිරියේ ගාත 4ක් කියලා අතුරුදහන් වුණා. අනාථපිණ්ඩික දෙවියන් නමින් දෙව්ලොව පහළ වුණේ. විසාකා උපාසිකාව සෝවාන් වෙලා හිටියේ. නිම්මාන රති දෙව්ලොව උපදුනා කියලා බුදුහාමුදුරු දේශනා කර. බිම්බිසාර රජුරු ජනවසබ නමින් දිව්‍ය ලෝකේ පහළ වුණේ. කොච්චර වද දීලා මැරුවත් සෝවාන් වෙච්ච කෙනා අපායෙන් මිදිලා ජනවසබ නමින් දෙව්ලොව පහළ වුණා. මාතෘ දිව්‍ය රාජ දිව්‍ය ලෝක. එහෙනම් අපිට පේනවා එහෙමනම් ධර්මය අවබෝධ කරගත්ත ධර්මයේ දියුණු කරගත්ත බුදුරජාන් වහන්සේ කාලේ හිටිය බොහෝ පිරිස අද දිව්‍ය ලෝකවල ඉන්නවා. එහෙමනම් මේ බුද්ධ ශාසනය තුල ධර්ම මාර්ගේ වඩන කෙනෙකුට පරලොවින් රැකවරණයක් තියෙනවා සුගතිය. ඒ නිසා සුගතියක් අරමුණු කරගෙන ධර්මයේ වඩන්න ඕන. ඒ කියන්නේ දිව්‍ය ලෝක යන හිතාගෙන ධර්මයේ වඩන එකක් නෙමෙයි මේ කියන්නේ. මේ ජීවිතේ ධර්මයේ දියුණු කරන්න උත්සාහ ගන්නවා. හැබැයි පරලොවින් රැකවරණයක් පිණිස අපි සුගතියක හිත පිහිටවගෙන. ඒක බුදුහාඳුරෝ පෙන්වුවා දේවතානුස්සති කියලා භාවනාවක් තුල. නැත්නම් බුදුහාඳුරෝ ඔහම දේවතානුස්සතිය පෙන්වන්නේ නැහනේ. ඇයි සතර අපායකට වැටුණොත් ආයෙත් ධර්මයේ වඩන්න පුළුවන්ද? මොකද අපේ ජීවිතවල සතර අපායේ මහ ගෙදර වගේ. අපායටම නැඹුරු වෙච්ච ජීවිතයක් තියෙන. අපි මේ මොනවා කර කර හිටියා සැනින් අකුසල් බලවත් වෙන.
සැනින් කේන්ති යනවා. වෛරය ද්වේෂය කියන්නේ කොයි වෙලේ බලවත් වෙනවද කියන්න බෑ. මේ ළඟදී දරුවෝ වගේක් ඇවිල්ලා අම්මා ගැන කියනවා. ඒ දරුවෝ කියනවා අනේ හාඳුන්නේ අම්මා 4 සැරයක් දඹදිව වැන්දා කියෝ. කටින පින්කම් 6ක් කරලා තියෙනවා කියෝ. අම්මා අපි දන්න කාලේ ඉඳන් සිල් ගන්නවා කියෝ. කලාතුරකින් උණක් අසනීපයක් හැදිච්ච දවසක ගෙදර හිටියොත් මිසක් ඒත් අපි කියලා තමයි කිව්වා ගෙදර නවත්ත ගන්න සනීප නැත්නම්. අපි දන්න කාලේ ඉඳන් අම්මා සිල් ගන්නවා කියෝ. අවුරුදු ගාණක් දැන් ඉතින් බණම යන නාලිකා කොච්චර තියෙනවද? බණම අහන් ටීවී එක ළඟදී ඉතින් බණ දාගෙන වැඳගෙන බණම තමයි කිව්ව අහන්නේ. කොහොම හිටපු අම්මා ඉතින් අම්මට පින් පොතක් තිබිලා තියෙනවා. කොහේ හරි ගිහිලා ආධාරයක් කරත් ඔය පොතේ ගෙනහල්ලා කොලේ හරි රිසිට් එක හරි අලවනවා කිව්වා. ඉතින් අම්මා බණක් ඇහුවත් රැයට මතක තියාගත්ත ධර්ම කරුණු ටික හරි පොතක ලියනවා කිව්වා. බුදුන් ඇඳලා ඉතින් නිදාගන්නේ තැඳේ ඉඳන් ඉතිපිසෝ ගාතාව කියලා කිව්වා. දැන් හිතන්න ඔහොම අම්මා කෙනෙක්. දන්න කාලේ ඉඳන් සීල් ගන්න හැමදාම බණ අහන පින් පොතක් තියාගෙන කරපු පින් ලියලියා සතුටු වෙන. එහෙම අම්මා කෙනෙක් ගැන අපිට මොකද හිතෙන්නේ? අනේ මේ අම්මා නම් ඒකාන්තයෙන් සුගතියේමයි අය කියලා හිතෙනවද නැද්ද? හිතෙනවනේ. ඒ දරුවෝ කියනවා හාඳුරන්නේ අම්මා පින් පොත තියාගෙන නිතර දරුවන්ට පෙන්නනවලු දරුවනේ මේ මගේ පින් පොත. මම මැරෙන වෙලාවක මේ පොත කියවපල්ලා. උඹලා මාව නම් ඉස්පිරිතාල ගානේ ගිහිල්ලා බට දාලා ඔක්සිජන් ගගා ඔපරේෂන් කර කර මට වද දෙන්න එපා මට නිදහසේ මැරෙන්න දීපල්ලා කියනවා. ඉස්පිරිතාලේ යන්න බයයි. ඔය උණක් අසනීපයක් ආවත් බේත් පැකට් එකක් අම්බගෙන බීලා ඉන්නවා. බේත් ගන්නෑ. ඉතින් ඔහොමයි ඉන්නවන්නේ ගෙවල් වල නැද්ද එහෙම අම්මලා? ඉන්නවා. ලෙඩේ තිබ්බත් නෑ මට හොඳයි ඔය ඕක හරියනවා කොත්තමල්ලි ටිකක් බීපුවාම කියලා ඉන්නවා. ඉතින් මේ අම්මා ඉස්පිරිතාලේ යන්න බයයි. ඉතින් ඔහොම හිටියා අර පින් පොත තමයි පෙන්වන්නේ. කොච්චර අමාරුවක් වුණත් නිකන් කලන්තේ වගේ ආවත් දරුවන්ට කියනවා මේ පින් පොත කියවපන් මට කියලා. ඒකට තමයි අම්මා ආසා. ඉතින් ඒ දරුවෝ කියනවා දවසක් හාමුදුරනේ ටීවී බල හිටියා කීව හවස. ඔහොම ඉන්නකොට දුවේ මගේ පපුවරි දෙනවා දිව ටිකක් සීතල වෙනවා වගේ කීවලු. එහෙම පපුව අල්ලගෙන පුටුව පෙරලගෙන ඇදගෙන වැටුණා කිව්වා. දැන් අම්මා සාලේ ඇදගෙන වැටෙනකොට ළමයින්ට පින්පොත මතක් වෙනවද? නෑ. අනේ අම්මේ කියලා අඬාගෙන අම්මා උස්ස ගත්තා. ළඟ ගෙදරක වාහනයක් තිබ්බ අල්ලපු ගෙදර ඉක්මනට දුවගෙන ගිහිල්ලා වාහනේ මිදුලට අරගෙන අම්මා උස්සලා වාහනේට දාගන්නකොට ඒ දරුවෝ කියනවා දත් මිටි කාගෙන පපුව අල්ලගෙන යටිගිරියෙන් කෑ ගහවලු මට ගෙදර මැරෙන්න දීපාන් කීවලු. මං තොපිට කීවනේ මාව ගෙනියන්න එපෝ කියලා දැන් යටිගිරියෙන් කෑ ගහනවා. ඒ දරුවෝ කියනවා හාඳුන්නේ අම්මනේ මැරෙනකන් කොහොමද ඇහුවා තියන්නේ? අපි ඉතින් ගෙනිච්චා කීවා. යනකන් කෑ ගැහුවා කිව්වා. ඔය වාහනේ හරෝපා මාව ගෙනියන්න එපෝ මාව ගෙදර ගෙනියපල්ලා කී කෑ ගහනවා. දැන් පිනද බලවත් වෙන්නේ තරහද? දැන් තරහා. පින යට යනවා. ඉස්පිරිතාලට ගෙනිච්ච ගමන් ඉක්මනට දොස්තරලා අර හදිසි ප්‍රතිකාරයකකී අරගෙන ගිහිල්ලා ඔක්සිජන් දීලා ගිය ගමන් ඇඳට තියලා මූණට ඔක්සිජන් එකක් හිර කරා කිව්වා. නහයෙන්ද කටෙන්ද බටයක් දැම්මා කියලා පෙනහල්ලට. දැන් සීලයින් දෙනවා කටු ගහනවා අම්මා හරවනවා පපුව තලනවා. හර දරුවෝ කියනවා හාමුදුරනේ අම්මා මෙච්චර කේන්තියෙන් ඉන්නවා අපි කවදාවත් දැකලා නැහැ කිව්වා. පුදුම කේන්තියක් කියන්නේ අර දාපු ඔක්සිජන් බටේ සීලයින් බටේ කඩලා වීසි කරා කිව්වා. අතපය ඇඳේ පොලේ ගගහ කුණුහරුප කියන්න ගත්තා කිව්වා. ගෙනියපිය මාව ගෙදර කියලා. කවදාවත් අම්මා කුණුහරුපෙන් බනින කෙනෙක් නෙමෙයි කිව්වා. දැන් බලවත් උනේ මොකද්ද? තරහ. ඊට පස්සේ දොස්තරලා කිව්වලු අම්මට heart attack එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔක්සිජන් එක දීලා ඉක්මනට එක්ක ඔපරේෂන් එකකට හරි ගන්න වෙනවා කියලා. අර ළමයි යන්නේ අඬාගෙන වැන්දා කිව්වා නේ දොස්තර අම්මා අතාරින්න එපා අම්මා සනීප කරලා දෙන්න කියලා. ඊට පස්සේ මිසීලා දෙන්නේ දඟලනකොට අත් දෙකෙන් හිර කරලා අල්ලගත්තා කකුල් දෙක අල්ලගත්තා. මේ ළමයි මොකද කරේ? අම්මා දැන් ඔළුව හොල්ලනවා ඔළුව ගහනවා දත් මිටි කනවා බනිනවා. අනේ අම්මේ ඔහොම පොඩ්ඩක් ඉන්න කියලා අම්මව දැන් ඔළුව හිර කරලා කොට්ටෙට තද කරා කිව්වා. දඟලන නිසා. ආයි ඔක්සිජන් එක ගැහුවා කිව්වා.
දත් මිටි කාගෙන බැන බැන විනාඩි 4-5 දඟල හේම පණ ගියා කිව්වා. දැන් සුගතියක්ද? එතකොට හිතන්න බණ ඇහුවා 4 සැරයක් දඹදිව වැන්දා කටින පින්කම් 6ක් කරා බුදු ගෙවල් හදලා තියෙනවා කිව්වා චෛත්‍ය හදන්න උදව් කරා පින්කම් කරා පින් පොත් තියාගෙන කරපු පින් සිහි කර කර හිටියා හැම පොයිටම සීල් ගත්තා බණ ඇහුවා හැබැයි මරණ මංචකේ වරද්ද ගත්තද නැද්ද අන්තිම මොහොතේ වැරදුනා පෘථජන භාවය කියන්නේ ඒ වගේ භයානකයි මරණ මංචකේ අපි මේ මොන බණ අහගෙන හිටියත් අපි දන්නේ නැහැ මොනවා වෙයිද ගුටි කාලා මැරෙන්න වෙයිද කවුද දන්නේ නේ එහෙම වෙනවා මුගලන් මහරහතන් වහන්සේට 500ක් වට කරගෙන ගැහුවේ ආයිතින් අනිත් අය ගැන කවර කතාවද නේ අච්චර අසංඛේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරපු මුගලන් හාමුදුරන් 500ක් වට කරගෙන ගැහුවා නම් ආයිතින් අපි ගැන කවර කතාවද නේ සසරේ අපි දන්නේ නැහැ සසරේ කර්ම මොනවා අපේ පස්සෙන් එනවද ඒ නිසා ධර්මයේ දියුණු කරන්න වීරිය මේ ද්වේෂය කියන්නේ සැනි සර්පය නැකිට්ටා වගේ අලු යට ගිනි පොකුරු ඇවිස්සෙනා වගේ ඇවිස්සෙන සමහර වෙලාවට ජීවිතේ මිනිස්සු කේන්තිය වෛරය ද්වේෂය මේ ඊපෙරද තාත්තා කෙනෙක් ආව මෙහෙට ඇවිල්ලා අඬනවා ඒ තාත්තා ওই පවුල් වල ප්‍රශ්න දුවලා දෙන්නයි ඉන්නේ එක දුවෙක් බාල දුව ළඟ ඉන්නේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා තාත්තට තමයි දැන් ළමයි 3 දෙනා දාලා දෙන්නම වැඩට යනවා තාත්තගේ දැන් රසාව මොකද්ද ළමයි බලනවා දැන් දරු නැලවිලි කියනවා ළමයි බලනවා පොඩි උන් වඩාගෙන ඉන්නවා ඉතින් හැමදාම පොඩ්ඩ ඇත්නම් බැනු දැන් තාත්තා නෙමෙයි දැන් කෙලිම වැඩකාරයා මට්ටමේ ඉන්නේ ඉතින් බනහන්න ආසයි පින්කමකට එන්න ආසයි එන්න විදිහක් නැහැ ළමයි බලන්න ඕනේ. කොහොම ඉන්නකොට රේඩියෝ එකක් තියාගෙන අනේ ගෙදර බුදු පිළිමයක් තියාගෙන කාමරේ බුදුන් අදින්න. රේඩියෝ එක තියාගෙන බණ අහනවා. කොහොම වැඩ ඇරලා එනකොට පොඩි ළමයා වැටිලා. ආපු ගමන් බැනලා තාත්තට බැනලා අර බණ අහන රේඩියෝ එක උස්සලා පොලේ ගැහුවා. පොලේ ගහලා මෙන්න මේක තමයි තියෙන වදේ කියලා ගැහුවා ගහපු ගමන් බුදුන් අදින් තැනට බුදු පිළිමේ වීසි වෙලා වැටුණා බෙල්ල ගැලවිලා ගියා කවටද මේක කියලා බැන්නේ බුදුහාමුදුරන්ට දුව වෙන කවුරුත් නෙමෙයි අර තාත්තා ඇවිල්ලා අඬලා ඔන්න බලන්න තාත්තලාගේ හැටි ඒ තාත්තා ඇවිල්ලා අඬලා මට අනිත් පැත්තට කියනවා අනේ හාඳුන්නේ ඉතින් මගේ දුවනේ දුවට කරදරයක් වෙයිද දන්නේ ඒත් හිතන්නේ දුව ගැන. ඒ ළමයට අකුසලයක් වෙයිද දන්නේ. දුවට කරදරයක් වෙයිද දන්නේ කියලා. ඕක තමයි සංසාරේ හැටි. ඒ නිසා බොහෝම භයානක සංසාර ගමනක අපි ඉන්නේ. අපි දන්නේ නැහැ අපේ පවුල් වල හැමෝම මේ ධර්මයේ හැසිරෙන අයද? නෑ එහෙම නෑ. සමහර වෙලාවට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන හතුරෝ එක්ක. සංසාර හතුරු නෑ යෝ හැටියට ඉන්න පුළුවන්. කරන්න දෙයක් නෑ ඒක බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් එක්ක එකතු වීම දුකක් කරන්න දෙයක් නෑ ජීවිතේ ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ගන්න ධර්මයේ වඩන්න අප්‍රමාදී වෙන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ අප්‍රමාදේන සම්පාදිත පිරිනිවන් පාන වෙලාවේ දේශනා කරේ මොකද්ද සියලු සංස්කාර අනිත්‍යයි මේ හැමදේම හටගෙන පැවතිලා විනාශ වෙලා යනවා ඒ නිසා අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදීව කුසල් වඩන්න ඔබට ඔබ විතරයි ඔබ ධර්මයේ දියුණු කරගත්තොත් ඒ ධර්මයේ පිහිට විතරයි බාහිර කෙනෙකුට ඔබට ගලවන්න බෑ ඉන්නකන් ඔය ඉඳී කන්න බොන්න ටික දෙයි එච්චරයි සංසාර ගමනේ ඔබ බේර ගන්න බෑ ඒ නිසා ධර්මයේ දියුණු කරන්න ඉතින් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයේ දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරන ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්තා දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පෙන්වනවා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ
ඔබ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරන. ඔහොම වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු